හරි. අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔයගොල්ලන්ට මම වෙච්ච කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් ඉෂ්ට කරන්න. ඒ කියන්නේ මම මගෙන් ඇති කරගත්ත ඉස්සල වීඩියෝ මම කිව්වා මම ක්වෙස්චන් ඩිස්කෂන් එකක් කරනවා පාස් පේපර්ස් රිවිවුත් එක්ක. මට වැඩි පාස් පේපර්ස් හොයාගන්න බැරි වුණා 2020 20 ඉඳන් මම 17 වෙනිදා චෙක් කරන් ගියා 2019 2020 විතරයි තිබ්බේ LKS 34 අදාළව ප්‍රශ්න. ඒ හින්දා මං හොයාගත්ත ප්‍රශ්න ටිකකුයි අපිට මැඩම් දුන්න ඉක්වේෂන් එකයි ඉක්වේෂන් අපේ වර්ඩ් ඩොකියුමන්ට් එකයි මම කතා කරන්න හිතුවා. මම ඉස්සෙල්ලාම මැඩම් දුන්න අපිට ලෙක්චර් එකේදී කරපු වර්ඩ් ඩොකියුමන්ට් එක මම කතා කරලා ඉන්නම්. කොහොමද අපි උත්තරයක් ලියන්නේ මොනවද තියෙන්න ඕනේ කියලා ඕගොල්ලෝ අපි ඒක බලමු. මුලින්ම තියෙන මොකද්ද question number 1 explain the appropriate treatment for each scenario. ඒ කියන්නේ අපි මොනවද කරන්න ඕනේ කියලා මේ වගේ scenario එකකදී මුලින් තියෙන මොකද්ද refund policy එකක් තියෙනවා. ඔය පොඩ්ඩක් කියවලා a retail store has a policy of refunding purchases by dissatisfied customers even though it is under no legal obligation to do so. It policy of making refund in general known. මොකද කරන්නේ? ඕගොල්ලෝ මගේ කලින් වීඩියෝ බලුවා නම් නැත්නම් ඕගොල්ලෝ කේස් 30 දන්නවා නම් මේ ගොඩක් ලේසි. දැන් මේක යන්නේ දැන් මෙතන ලීගල් ඔබ්ලිගේෂන් යන්නේ නැහැනේ. දැන් මේක ඒගොල්ලෝ කරන්න වකින්න මේක බිස්නස් එකේ පොලිසියක්. ඒ කියන්නේ කස්ටමර්ස්ලාට තමන්ගේ දැන් දැනුමක් හරි පොත් කඩේකින් පොතක් ගන්න තැනුම් කඩේ ඇඳුමක් ගන්නවා. අපිට ඒක ෆිට් අගේ නැත්තම් අපිට සැටිස්ෆයි නැත්තම් අපිට ඒක රිෆන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ සෝරි රිටර්න් කරන්න පුළුවන්. හරිද? ඒක රිෆන්ඩ් කරන්න පුළුවන්. එතකොට ඒකට මේගොල්ලෝ බිස්නස් එක හදන් තියනවා පොලිසියක් හදන් තියනවා එහෙම කරන්න පුළුවන් කියලා පොලිසි එකක්. එතකොට පොලිසි එක ඇත් වෙන්නේ කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එක යටතේ. එතකොට අපිට මේ රිෆන්ඩ් පොලිසි එක අපිට ගන්න පුළුවන් මේක කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් තියෙන්නේ ලීගල් ඔබ්ලිගේෂන් එකක් නැති වුණත් කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් තියෙන්නේ. ඒ හින්දා අපිට මේක ප්‍රොවිෂන් කරන්න වෙනවා. ඔයාලට තවටියක් උත්තරේ ලස්සන කරන්න පුළුවන්. දැන් මෙහෙම ඔබ්ලිගේෂන් එකක් තිබ්බාම ඔයාලා අනිවාර්යෙන් කෑෂ් එළියට කියන්නේ ඔයාගේ තියෙන ඉකොනොමික් රිසෝසස් එළියට අවුට්බවුන්ඩ් වෙනවා. ඔයාලට ඒකත් දාලා ලියන්න පුළුවන්. ඔයාලට එතන ඔයාගේ පාස්ට් රෙකෝඩ් බලලා ඒක එහෙම තියෙනවා නම් පාස්ට් රෙකෝඩ් බලලා ඔයාලට බෙස්ට් එස්ටිමේට් එකක් කරන්න පුළුවන් අපිට ඇසියුම් කරන්න පුළුවන්. ඒකට ඔයාලට එහෙම මේ වගේ තියෙන කරුණු කැටි කරලා හරියට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේකට ප්‍රොවිෂන් එකක් කරන්න පුළුවන්. හරිද? මොකක් ඇටද? කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් තියෙන හින්දා. හරි. දෙවෙනි එක. Clause of division. මොකක්ද මේ තියෙන්නේ? The board of an entity has decided to close down a division on 12 December 2019. However, this decision has not communicated to those affected and no other steps were taken to implement the decision. හරි. මේක දැන් ඩිවිෂන් එක ක්ලෝස් ඩවුන් කරන්න. ඩිවිෂන් එක ක්ලෝස් ඩවුන් කරනවා කියව ගමන් මතක් වෙන්නේ මොකද්ද? මේක ස්පෙෂල් ඉන්ස්ටන්ට් එකක්. මොකද්ද මේ ස්පෙෂල් ඉන්ස්ටන්ට් එක? රීස්ට්‍රක්චරින්. හරිද? මම රීස්ට්‍රක්චරින් එකක් රෙකග්නයිස් කරන්න ක්‍රයිටීරියා වගේක් මම කලින් වීඩියෝ එකේදී කිව්වා. හරිද? ඒ කියන්නේ ඩීටේල් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරලා හෝ නැත්තම් මේක එෆෙක්ට් කියන්නේ අපි රිපෝටින් පීරියඩ් එකේ එන්ඩ් ඩේට් එක වෙද්දි අපි මේක අදාළ පාර්ශවයන්ටත් මේක සංවේදනය කරලා තියෙන්න ඕනේ. හරිද? මම ඔයාලට හේතු කියලා කිව්වා කලින් වීඩියෝ එකේ. කියන්නේ කෝස්ට් කරපුවාම කොස්ට් එකක් ඇති වෙන්න පුළුවන් සේවකයෝ එහෙම වන්දි දීලා මෙච්චර ඒක ගැන කියන්න දෙයක් නැහැ. හරිද? හරි. එතකොට දැන් මෙතන රීස්ට්‍රක්චරින් මේක ස්පෙෂල් ඉන්ස්ටන්ට් එකක්. LKS 37ට අනුව මේක රීස්ට්‍රක්චරින් ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට දැන් මේක ඩිසයිඩ් කරලා තියෙනවා. එතකොට ඒත් තාම මේක කමියුනිකේට් කරලා නැහැ ඒකෙන් ඉෆෙක්ට් වෙන පාර්ටිස් වලට. ඒ වගේම තාම මේක පටන් ගන්න මේ
කිසිම ස්ටෙප් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න කිසිම ස්ටෙප් එකක් කරන්නේ නැහැ. no other step were taken to implement the decision. පටන් ගන්න කිසිම දෙයක් කරලා නැහැ. එතකොට අපිට මේ ඩිවිෂන් එක ක්‍රොස් කරන අපිට ඇති වෙන කොස්ට් වලට අපිට ප්‍රොවිෂන් එකක් කරන්න බෑ. කියන්නේ මේක ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් වෙන්නේ නැහැ රීස්ට්‍රක්චරින් යටතේ. හරිද? එතන පොයින්ට් එක තමයි කමියුනිකේෂන් කරලත් නැහැ. මේක කිසිම ස්ටෙප් එකක් අරගෙනත් නැහැ. ඉම්ප්ලිමන්ට් කරන්න. ඒ හින්දා මේක ප්‍රොවිෂන් එකක් කරන්න බැරි. මම හිතනවා තේරුණා කියලා. හරි. අනිත් එක. Staff training as a result of change in income tax system. හරි බලමු. The government introduced a number of changes of the income tax system. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් මේ ළඟදී income tax එක අපේ වෙනස් වුණා. පනත වෙනස් වුණා අපේ. As a result of these changes, an entity in the finance service sector will need to retrain නැවත පුහුණු කරන්න ඕනේ a large population of its administrative and sales workforce in order to ensure continued compliance with කියන්නේ මේගොල්ලන් වැඩි කරන් යන්න ඕන නම් මේගොල්ලන් බිස්නස් කරන් යන්න ඕන නම් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ සේවකයන්ව ඒගොල්ලෝ ට්‍රේන් කරන්න ඕනලු මේ ආදායම් බද්ධ මේක යටතේ හරිද ට්‍රේන් කරලා නිකන් ට්‍රේන් කරන්න සල්ලි ගන්න ඕනේ හරි එතකොට මේ ස්ටාෆ් ට්‍රේනින් එකට යන කොස්ට් එක ප්‍රොවිෂන් එකක් කරන්න පුළුවන්ද කියලා අහන්නේ හරිද මෙතනට එන්නේ මොකද්ද අපිට මේක ඉස්සරහා බලන්න මේක අපි ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක්ද කියලා. මේක ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක්ද? බලමු. මේක ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් වෙන්නේ නැහැ. ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් කියන්නේ මොකද්ද? මතකයක් එහෙම තියනවද කට්ටියට? ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් කියන්නේ an event create legal or constructive obligation. The resulting entity having no realistic alternative to settle this obligation. ඒ කියන්නේ අපිට මේ කොස්ට් එකෙන් බේරෙන්න කිසිම ඕල්ටර්නේටිව් එකක් තියෙන්න බෑ. ඒත් දැන් මේකෙදි දැන් මේ සේවකයෝ ට්‍රේන් කරන්න වෙන හින්දානේ. ඕගොල්ලෝ මේ ට්‍රේන් කොස්ට් එක යන්නේ. නේ. ඒත් ඔයා මේ සේවක ටික ඔක්කොම අයින් කරලා ට්‍රේන් වෙච්ච සේවකව බදව ගත්තොත් අපිට ට්‍රේන් කරන්න ඕනේ නැහැ නේ. ඒ කියන්නේ අපිට ඕල්ටර්නේටිව් එකක් තියෙනවා මේ ට්‍රේනින් කොස්ට් එක වළක්ව ගන්න. නැත්තම් මේ බිස්නස් එක මම දැන් අපිට ෆයිනෑන්ස් එකට ගෙනින්නේ. ෆයිනෑන්ස් එකට එකේ අපි බිස්නස් එක වහලා දාලා පටන් ගන්නවා මොන මාකර් සෙක්ටර් එකේ බිස්නස් එකක්. හරිද? එතකොටත් මේ කොස්ට් එක දරන්න ඕනේ. හරි. එතකොට මට දැන් පේනවා මෙතන ඕල්ටර්නේටිව්ස් තියෙනවා. ඒ කියන්නේ ඔබ්වියස්ලි කියන්නේ මේක ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් වෙන්නේ නැහැ. එතනින්ම මේක කැපිලා යනවා. අනිත් ඒවා හරි ඉතින් අනිත් ඒවා සල්ලි ලිට යන්න අපිට අවුට්බවුන්ඩ් එන්න පොසිබිලිටි එකක් තියෙනවා. අපිට එස්ටිමේට් එකක් කරන්න පුළුවන්. ඒවා හරි ඒ ප්‍රධානම කී ෆැක්ට් එක මම ඕගොල්ලන්ට වීඩියෝ එකේ කිව්වා කී ෆැක්ට් එක ඔබ්ලිගේටිං ඉවෙන්ට් එකක් වෙන එක මෙතන සැටිස්ෆයි වෙලා නැහැ. ඒ හින්දා අපිට මේ ස්ටාෆ් රීට්‍රේනින් කොස්ට් එක අපිට ඒකට යන කොස්ට් එක ප්‍රොවිෂන් එක වශයෙන් දාන්න බෑ. හරිද? ඒකට මුකුත් කරන්න ඕනේ ඒක කන්ටින්ජන්ට් ලයබිලිටි එකකුත් නෙමෙයි. හරිද? හරි. ඔට අර උඩ එක පෙන්වන්න පුළුවන් කන්ටින්ජන්ට් ලයබිලිටි එකක් විදියට loss of division අර කොහොමත් හරිනේ. හරි. දැන් හොඳම ඉදුණු තේරුණා කියලා. දැන් question number මම 2 කරන්න. 2 චුට්ටක් මම 2 දෙවෙනි එක තව පොඩ්ඩෙන් කරන්න. හරිද? මම තුන්වෙනි එක කරන්න දැන්. People PLC is an online retail clothing and fashion store. The company's website displays following statement. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක මෙහෙම කියන එහෙම හැමදෙස්සම පේනවලු 100% refunding guaranteed. කියන්නේ මේගොල්ලන්ගේ පොලිසියක් වගේනේ. මේගොල්ලෝ කියනවා අපි එහෙම දෙනවා කියලා. Past experience of EPAL is that about 1% of sale lead to retain their refunding. Required advise EPAL to how should treat their impact of future return. හරි. කොහොමද ඒගොල්ලන්ගේ ස්ටේට්මන්ට් එක දාන්න කියලා නේ. හරි. එතකොට මේගොල්ලන්ගේ past practices තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ මේ
මේක පබ්ලිකලි මේක ඩිස්ප්ලේ කරලා මේගොල්ලන්ගේ මෙහෙම පොලිසි එකක් තියෙනවා කියලා මහජනතාව ඒගොල්ලෝ දැනුවත් කරන පබ්ලික් පොලිසි එකක් කියලා මේගොල්ලෝ දැන් මේක කියලා ඉවරයි. හරිද? දැන් මේක පබ්ලික් පොලිසි එකක් කියලා ඉවර හින්දා දැන් මෙතන මොකක්ද තියෙන්නේ? constructive obligation. So that a constructive obligation is arise now. හරිද? හරි. එතකොට අපි ඒ හින්දා අපිට දැන් past practices තියෙනවා අපිට ඒ හින්දා best estimate එකක් කරන්න පුළුවන් නේ. එතකොට අපිට පුළුවන් ඉදිරි අවුරුද්දටදී sale එකෙන් 1% අපිට provision කරන්න පුළුවන්. මොකද මෙතන constructive obligation එකක් තියෙන හින්දා. මොකද මෙතන ඒගොල්ලෝ publicly කියලා තියෙන ඒගොල්ලන්ගේ මෙහෙම පොලිසියක් තියෙනවා කියලා කට්ටියට පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් මේක ප්‍රොවිෂන් එකක් කරන්න පුළුවන්. හරි. ඉතින් මම මේ ප්‍රශ්න කතා කරන්නේ ඉතින් තියෙන විස්තරات එක්කම යන්නේ. සමහර ඒවා 100% ඕගොල්ලන්ට සැටිස්ෆයි නොවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙත් එක්ක ඒක එනවනේ. ප්‍රශ්නෙත් එක්ක මම මේ කතා කරන් යන්නේ. ඕගොල්ලන්ට ඉතින් පුළුවන් මේක ඔබ්ලිගේට් ඉවෙන්ට් එකක් නෙවෙයි. ඉතින් මේකට අපිට ඔබ්ලිගේට් එකක්ද නොවෙන්ද කියලා මට ඉතින් මෙතන මේ දීලා නැහැ. මර මේ හරි වෙනම අපි කොන්ට්‍රැක්ට් එහෙම අපි ඔයගොල්ලෝ දන්නවා ඇති කොන්ට්‍රැක්ට් ලෝ එකේදී ගිවිසුම් නීතියේදී අපි දෙයක් එහෙම ඩිස්ප්ලේ කරන අපි අනිවාර්යයෙන් පෙන්නුම් කරන්න. අපි ඒක අනිවාර්යයෙන් ඒකට බැඳියාවක් තියෙනවා. ඔබ්ලිගේෂන් එකක් තියෙනවා. ඒ වගේ එහෙම තියෙනවා. හරිද? හරි පොඩ්ඩක් ඒ කමෙන්ට් දෙන්න. හරිද? හරි. අනිත් එක question 4 එක පොඩ්ඩක් බලමු. The following two issues relate to Ryu core mining activities. Issue 1, Ryu began operating a new mining in January 2018 under 5 years government license with requirement of Ryu core landscape the area after mining keist at estimated cost of හරි ඒකේ මොකද්ද කියන්නේ මේගොල්ලෝ දැන් ලීස් එක අරන් තියෙන ඔයගොල්ලෝ දන්නවා ලීස් එක මොකක් හරි ඉඩමක් ගත්තාම ඒ ඉඩම ඔයා ලීස් කාල සීමාව අවශ්‍ය වුණ දෙයක් කරලා බිල්ඩින් හදන්න කමන්නේ කනත්තක් හරි හදලා ඉවර වෙලා මොනවා වුණත් කමක් නැහැ. අව ලීස් කාර්යය ඉවර ඉඩම දෙන්න ඕනේ. තිබ්බා වගේම දෙන්න ඕනේ. හරිද? සාමාන්‍ය අපි දන්නවා එතකොට ඒ තිබ්බා වගේම දෙන්න අපිට යම්කිසි මුදලක් යනවා. කොස්ට් එකක් දරන්න යනවා. පොල් ගස් තිබ්බ රේටවන්න මායි ඔක්කොම අයින් කරන්නනේ අපිට ලොකු මුදලක් යනවනේ. එතකොට අන්න ඒ මුදල ප්‍රොවිෂන් එකක් කරන්න පුළුවන්. අපි බලමු. ඔව් ඒක කරන්න පුළුවන් ප්‍රොවිෂන් එකක් කරන්න පුළුවන්. අපි ටයිම් පීරියඩ් එකක් දන්නවා. අපි ඒක එස්ටිමේට් එකක් තියෙන්නේ. අපිට ඒකට ප්‍රොවිෂන් එකක් කරන්න පුළුවන්. අපේ ඩිස්කවුන්ට් රේට් තිබ්බොත් අපි ඩිස්කවුන්ට් රේට් එක ගලවලා බලන්න ඕනේ. මම ඉස්සරහට ඒ වගේ ප්‍රශ්නයක් කරන්න ඒක මම පෙන්නන්න ආසාවෙන් ඉන්න ඕගොල්ලන්ට ඒ වගේ ප්‍රශ්නයක් එතනදී ඔයාලට මේ 1 මිලියන් එක මේ අපි කියනවා ඩීකමිෂන් කොස්ට් එක අපි ගන්නවා ප්‍රොවිෂන් එකක් විදියට 1 මිලියන් අනිත් එක during 2019 Ryu Core's mining activities caused environmental pollution and enjoining piece of government land. හරිද? There is no හරි මම ඉස්සෙල්ලාම හරියට කිව්වේ නෑනේ. මම කියලා මම කියන්නම් කායි. There is no legalization which required Ryu Core rectifying this damage. ලීගල් එක කියන්නේ නීතිමය වැදියාවක් නැරුව ඩැමේජ් එක කියන්නේ environmental damage එක fulfill කරන්න. However, the company does have a published environmental policy and special instant එක which include assurance that will do so. යන්නේ මොකද්ද? constructive obligation එකක් මේගොල්ලන්ගේ policy එකක් නේ. The estimate cost of the rectification is 1.5 million. හරි බලමු. එක issue number 1 එකේ අපිට එක පොසිෂන් එකක් කරන්න පුළුවන්. ඇයි පොසිෂන් එකක් කරන්න පුළුවන්? බලමු. දැන් මේක මොකක්ද තියෙන්නේ මෙතන මේගොල්ලෝ ලීස් එකට ඇතුළත් වෙද්දිම ඒ ලීස් ලෙසි එක්ක කියන්නේ අපි ලීස් අයිතිකරුත් එක්ක අපි කොන්ට්‍රැක්ට් එකක් ගහනවා අපිට මට දෙන්න අවුරුදු 5කට මේක මම ඔයාලට සල්ලි දෙන්න මම ඔයාලට අවුරුදු 5 අවසානයේ මේක මම තිබ්බා වගේම දෙන්න. දැන් මොකද එතන කොන්ට්‍රැක්ට් එකක් තියෙන්නේ.
contractual law එකක් තියෙන්නේ. contractual law එකක් නම් මොකද්ද තියෙන obligation එක? legal obligation එකක් තියෙන. එතකොට legal obligation එකක් කරාම මෙතන obligation එකක් තියෙන හින්දා අපිට මේක provision එකක් වශයෙන් කරන්න පුළුවන්. තව ඕගොල්ලන්ට further මේක සටහන් කරන්න පුළුවන්. There is a probability of cash outbounding after 5 years. අපිට ඉතින් අපි estimate කරන්නේ අපි හරියටම කියන්න වෙන මේක එච්චරක් ඇයි කියලා මේක හදන්න. අපිට මේක best estimate එකක් කරන්න පුළුවන් කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතන තියෙන හින්දා අපිට උත්තරේ වගේ අර ප්‍රශ්නෙත් එක්ක ලස්සන බලලා උත්තරේ ලස්සන කරගන්න පුළුවන්. අර legal obligation කිව්වලා අනිත් ටිකත් පොඩ්ඩක් කියලා ඉවර වෙලා. එතන mainly අපි focus කරන්නේ මේක legal obligation එකක් කියලා. contractual law එක යටතේ. හරි. issue 2. issue 2 එකේදී environmental අවුලක් තියෙන්නේ. එතනදී මේ කිසිම legal දෙයක් නෑලු ඒක fulfill කරන්නේ pollution එක. ඒත් business එකේ environmental policy එක කියන්නේ business එකෙන් policy එකක් හදලා මොකද මතක් වෙන්නේ? policy එකක් නම් අනිවාර්යෙන් එතන තියෙන්නේ මොකද්ද? constructive obligation එකක් තියෙන්නේ. එතකොට constructive obligation එකක් තියෙනවා මේ environmental policy ඇති කරාට පස්සේ ඒ වගේ අපිට ඒක measure කරන්නත් පුළුවන් reliable මෙතන වාට දීලා තියෙනවා estimate එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට ඒකෙන් සල්ලි එළියට outbound වෙනවා කියලා ලියන්න පුළුවන්. ඔයාගේ උත්තරේ ලස්සන කරගන්න පුළුවන් ඒ තියෙන විස්තර ටික තුලත් කරලා. හරිද? එතකොට මෙතන ඔයා කියන්න ඕනේ මෙතන තියෙන constructive obligation එකක් මොකක් කරහද ඔයාගේ environmental policy එක හරහා. හරි. ප්‍රශ්නෙත් ඉවරයි. දැන් යන් අපි අනිත් ප්‍රශ්න කතා කරමු. මම හිතනවා මේ ප්‍රශ්න ටිකෙන් කිසි අවුලක් නැහැ කියලා ඕගොල්ලන්ට මම කිව්ව දේවල් එක්ක අවුලක් තිබ්බොත් මට කමෙන්ට් එකක් කරන්න නැත්නම් මට මැසේජ් එකක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. මම ඕගොල්ලන්ට කිව්වා මම දෙවෙනි එක කරනවා කියලා. හරින කරමු. හිතනවා පේනවා කියලා ඕගොල්ලෝ හැමෝටම. හරි. මොකක්ද ඔයාලගේ ප්‍රශ්න කියන්නේ? මැඩම්ගේ මේ ක්වෙස්චන් එක මේ තියෙන්නේ. හරිද? Rhino 5 Limited is a medium size company. එක. Which is a business of selling spare part and services vehicle. Manual carry. Rhino provides a warranty of no some of these spare parts mainly for high value items. Low value items. So take over then all warranty. The warranty is given only for manufacturing defect. කියන්නේ ඒගොල්ලෝ හදපු වල මොකක් කරවලක් හරිද? That become apparent with 3 years. ඉතින් අපිට warranty දෙන්නේ අපි අද ගත්තා නම් warranty අවුරුදු 3ක් හම් වෙනවා. On the date of sale. On the basis of experience, it is probable that there will be some claim under warranties. ඒ කියන්නේ අපේ පරණ experience එකනේ. past experience එක අපි දන්නවා දැන් අපිට සාමාන්‍ය warranty claim කරන්න හට්ටි එනවා. හරිද? 2015 දී Rhino has sold service equipment of 15 million. හරිද? ඒ කියන්නේ 2015 දී ඒගොල්ලෝ මිලියන 15ක equipment ඒගොල්ලෝ sell කරලා තියෙනවා. හරිද? එතකොට මේ experience එක අනුව මේව අඳුරන් තියෙනවා. මේ equipment වලින් 80% ඒගොල්ලෝ warranty ඒගොල්ලෝ version කරන්නේ නේ. ඒ කියන්නේ 80%ක්ම ඊළඟ එන්නේ ඒක මාර හොඳ company එකක් නේ කියන්නේ. 80%ක්ම ඊළඟ එන්නේ නැහැ. ඒක විතර හොඳයි. අනිත් එක 10% of sale කියන්නේ මේක මිලියන 15 10% body repairs, mine repairs, which is costing 20% of the sale price. අපි කරලා බලමු. හරිද? බලමු අනිත් එක 10% of product 10 තියෙනවා. ඒක ලොකු major repairs තියෙන්නේ. ඒක හදන්න 50% යනවා sale cost එකෙන්. එක බලුවාම. අනිත් එක තියෙනවා discount factors තියෙනවා. අපි තෝරගමු. discount මේ තියෙන්නේ warranty බෙදියන ආකාරය කියන්නේ මම කියන්නම් ඒක. මේ තියෙන discount factor 2015 දී. හරි. අපි ඉක්මනට කරමු එහෙනම් මේක. වෙලාව යවන්න නැතුව.
හරි. මම මුලින්ම දා ගන්නවා සේල් එක. සේල් එක. සේල් එක කීයද? 15 මිලියන්. චුට්ටක් කියන පොඩි යවලක්. හරි. 15 මිලියන්. දෙකයි තුන. එතකොට මිලියන 15ක් තමයි ඒගොල්ලන් සේල් එක. හරිද? ඒගොල්ලෝ කියලා තියෙනවා සේල් එකෙන් 80% රිටර්න් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ 80ක් රිටර්න් වෙන්නේ නැහැ. හරිද? 10ක් මොනවද තියෙන්නේ? මයිනර් රිපෙයාර්ස් තියෙන්නේ. 10ක් මයිනර් රිපෙයාර්ස් තියෙන්නේ. අනිත් එක මොකද? 10ක් මේජර් රිපෙයාර්ස් තියෙනවා. හරිනේ 100 ගානට හැදෙනවා. එතකොට මේක වාට කැල්කුලේට් කරන්න දෙයක් නැහැ. ප්‍රොවිෂන් බලන්න දෙයක් නැහැ නේ. ආගේ මොකද්ද මේ ඉල්ලන්නේ? මොකද estimate cost of warranty provision අනිත් එක අපේ 2015 අපේ අන්තිමට අපේ SOFP එකේ අපි අන්තිමට පෙන්වන්න ඕන ගානානේ warranty කියලා. financial statement වල. හරිද? හරි. කියන්නේ අපේ financial statement වල කියන්නේ අපි P&L එකත් එක්ක. හරිනේ. හරි. වාසි රසවල බලන්න ඕනේ නැහනේ. එතකොට අනිත් අය මේ පැත්තෙන් බලමු. එතකොට 10ක් කරවල වෙනවා කියන්නේ අපේ මිලියන 1.5 මිලියන් වටින 1.5 මිලියන් වටින භාණ්ඩ හරවල එවනවා. හරිද? 15 මිලියන් 10ක් කියන්නේ මේ මිලියන 1.5ක්නේ. ලක්ෂ 15ක්නේ. ඒක හොයාගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. හරි. කියන්නේ මේකත් මේ තියෙන මයිනර් රිපෙයාර්ස් තියෙන්නේ. මේ තියෙන ඒ කියන්නේ පොඩි රිපෙයාර්ස්. මේ තියෙන මොනවාද? උඩින් දැම්ම ලස්සනයිනේ. හරි. අයිලා මේ තියෙන මේජර්. වෙලාව යනවානේ. හරිවන්නේ. වෙලාවක් දෙන්න. හරි තේරෙන්නේ නැත්නම් ලස්සනට ඔයගොල්ලන්ටනේ. අන්න ඒකයි. හරි. මේකට ඕනේ නැහැනේ. No need provision. No need provision. No need provision. හරිනේ. මම තේරුණා කියලා ඔයගොල්ලන්ට. හරිද? එතකොට මේකෙන් දැන් මෙච්චරක් කරන බාන්න හරවල වෙන. දැන් මේකෙත් 10% කියන්නේ අපේ selling value එකෙන් 1.5 මිලියන් වටින කියන්නේ මිලියන 1.5ක් වටින ඒවා හරවල එවනවා. හරිද? එතනත් හරිනේ. එතකොට හරි. දැන් මේ හරවල එවපු ඒවා අපි හදන්න ඕනනේ. දැන් මේ තියෙන මේ හරවල එවපු වටිනාකම තියෙනවා. හරිද? දැන් බලමු මේව හදන්න කොහොමද යන්නේ කියලා. දැන් අපි දැන් වොරන්ටි කරන්නේ හරවල වෙන ගානක් නෙවෙයිනේ. අපි වොරන්ටි කරන්නේ අපිට හදන්න යන ගානනේ. නේද? රිපෙයාර් කරන්න යන ගාන යන්නේ නේ. 10% of products sold required minor repairs costing 20% of the selling price. ඒ කියන්නේ දැන් හරවල වෙන සෙට් එක ගන්නෙ. මේක හදන්න හිතන්න හරවල වෙන එකේ ගාන රුපියල් 100යි කියලා. හරිද? අපිට මේක හදන්න කියන්නේ රුපියල් හරවල වෙන එක රුපියල් 100යි. මේකේ පොඩි ලෙඩක් තියෙන්නේ. අපිට මේක යනවා ඒ හරවල එවන එකෙන් 100ට 20ක්. කියන්නේ 120ක මුදලක් අපිට යනවා. ඒ කියන්නේ රුපියල් 100ක් ඔයාලට රිටර්න් කරොත් ඔයාලට රුපියල් 20ක් යනවා හදන්න. ඒක මෙතන කියන්නේ. හරිද? හරි. එතකොට අපි දැන් රුපියල් එතකොට අපි බලනවා දැන් අපිට දැන් රුපියල් 100 බාන්න වෙන හරවලාවේ දැන් අපිට හරවලෙව්වේ මිලියන 1.5ක බාන්න අපිට හරවලෙව්වේ.
නේ අපි දැන් ඒකට අදාළව බලන්න ඕනේ අපේ තියෙන මේ සිරීස් බලන්න ඕනේ අපි. එතන චුට්ටක් අවුල් නැද්ද දන්නේ කාට හරි. මම තව චුට්ටක් සරයක් කියන්න. ඒ කියන්නේ මෙතන මොකද්ද කියන්නේ? අපි දැන් අපිට කියනවා 10% off තියෙන මයින් රිපෙයාර්ස් තියෙන්නේ මයින් රිපෙයාර්ස් දාන්න සෙන්ට්‍රල් ප්‍රයිස් එක වගේ සිරීස් එකක් යනවා. කියන්නේ අපි රුපියල් 100ක දෙයක් එක්කන අපිට රුපියල් 20ක් යනවා හදන්න. අපි දැන් රුපියල් 20ක දෙයක් නෙමෙයිනේ අපි දැන් බලන්නේ රුපියල් 1 ලක්ෂ 15ක දෙයක්. එතකොට අපි ඒ ලක්ෂ 15 සිරීස් එක වැඩි කරනවා නම් හරි. මොකද ඒක සෙලින් ප්‍රයිස් එක වෙනනේ. සෙලින් ප්‍රයිස් එකනේ තියෙන්නේ. එහෙනම් අපි සෙලින් ප්‍රයිස් එකට සිරීස් එකක් බැලුවාම එන්නේ අපිට හදන්න වෙන ගාණ. නේ අපි කොට කැටියෙන්ම කිව්වොත් අපිට 100 එකක් හදන්න 20ක් යනවා නම් මිලියන 15ක් හදන්න කීයක් යනවද? නේ නිකන් මෙන්න වගේ. දැන් බලන්න 100 එකක් හදන්න රුපියල් 20ක් යනවා නම් එතන ඔයාලට තේරෙනවා ඉතින් මැත්ස් එක දන්නවනේ කට්ටිය 100ක් හදන්න රුපියල් 20ක් යනවා නම් ඒක ලක්ෂ 15ක් හදන්න කීයක් යනවද? එතකොට නේ එතන මම දැන් ඒක තමයි හොයාගන්න තියෙන x තියෙනවානේ x දැම්මොත් අපි දැන් හාස්කමට දැම්මොත් පොඩ්ඩක් බලන්න කොහොමද එන්නේ කියලා. එතන එනවා මේ පැත්තෙන් x 100ක් එනවා. මේ පැත්තෙන් එනවා කොහොමද? එතනින් එනවා මිලියන 30ක් එනවා. හරිද? මිලියන 30යිනේ. 1 2 3යි. 30ක් යනවා. එතකොට x 100ක් සමාන වෙන මිලියන 30ට. එතකොට 1x එකක් කියන්නේ බින්දයක් අපුවාම ලක්ෂ 3යි. 1 2 3යි. එතකොට ලක්ෂ 3යි. ඔයාලට හිමත් ඕන නම් අර ලොජිකලි හිතන්න බැහැ. ඔයාලට හිතන්න පුළුවන්. හරිද? මේක තමයි මෙතන කෝ අයිඩියා එක. ඕන්න ආයෙ බලන්න පුළුවන් රිවයිස් කරලා. හරිද? හරි. එතකොට මේ මයින් රිපෙයාර්ස් වලින් රුපියල් ලක්ෂ 3ක් යනවා. හරි අනිත් එක බලමු. මේජර් රිපෙයාර්ස් දාන්න සේම් ප්‍රයිස් එකෙන් කීයක් යනවද? සේම් ප්‍රයිස් එකෙන් යනවා 150ක් යනවා. නේ? ඒ 110 හදන්න. ඒ කියන්නේ මේකෙන් 150ක් යනවා. ඒ කියන්නේ ඔයා 100 දෙයක් විකුණනවා නම් ඒක හදන්න වාට රුපියල් 50ක් යනවා. ඒ වගේ. නේ? එතන අතර කරන්න තියෙන බලන්න තියෙන ඒ වගේ. අර වගේ වාට try කරලා බලන්න පුළුවන් උත්තරේ එනවද කියලා. මගේ මේ දැන් ගන්න උත්තරේ එනවද කියලා වාට මේ ඉස්සෙල්ලා මං කිව්ව විදිහට හදලා බලන්න පුළුවන් නිකන්. කියන්නේ රුපියල් 100ක එක්කම රුපියල් 50ක් යනවා නම් මේ එකයි 1.5 මිලියන් වල එකක් එක්කොත් කීයක්ද යන්නේ කියලා ඔයාලට එන්නේ බලන්න පුළුවන්. හරිද? හරි. එතකොට sorry. එතකොට ඔයාලට මෙතන 7,50,000ක් යනවා. 750,000 යනවා. එතකොට මයින් රිපෙයාර්ස් වලට ඔයාලට 300,000 යනවා. මේජර් රිපෙයාර්ස් වලට ඔයාලට 750,000 යනවා. එතකොට ඔයාලට දැන් පේනවා ඔයාලට මේ අවුරුද්ද විකුණපු දේවල් වල ඔයාලට වොරන්ටි ගෙවන්න වෙනවා කීයද සම්පූර්ණයෙන් මේ දෙක එකතු කරනනේ. මේ දෙක එකතුව මම ඔටෝ සම්මයෙන් ගන්නම්. මේක එකතුවයි මේක එකතු. ඒකට කීයක් දෙන්නේ? මිලියන 1,50,000. නේ මිලියන 1,50,000ක් යනවා. හරිද? ඒ කියන්නේ මේ මේජ් එකයි මයිනස් එක දෙකයි. ඒ දෙකේම එකතුනේ අපේ වොරන්ටි එක වෙනනේ. නේද? හරි. සාමනාක් තියෙන්නේ. දැන් අපි මේ දැන් වික්කේ අවුරුදු 3කනේ. මේ වික්ක දැන් මිලියන 15ක මේ බාණ්ඩ විකුණලා තියෙන්නේ වොරන්ටි දීලා. එක එක්කනට දීලා තියෙනනේ. හරිද? හරි. වොරන්ටි ඔව්. වොරන්ටි දීලා නිකුල්ලා තියෙන්නේ. එතකොට එක එක කට්ටිය ඉන්නවා. එතකොට ඒ අපිට කියන්න බෑ හැමෝම 2016 ළඟ 2017 ළඟ නැත්නම් අවුරුදු 3 අවුරුද්දන් ඉල්ලන්නේ කියලා අපිට එහෙම කියන්න බෑනේ. එක එක කට්ටිය එක එක අවුරුද්ද වල ඉල්ලන් එන. එතකොට අපිට තියෙන මේ පාස් ප්‍රැක්ටිසස් එක
අපිට ෆෝකස් කරන්න පුළුවන් 2016 දී 50%. ඒ කියන්නේ අපේ වොරන්ටි දුන්න කට්ටියගෙන් 50%ක් ඉල්ලන් එයි කියලා. වොරන්ටි දුන්න කට්ටියගෙන් 50%ක් ඉල්ලන් එයි කියලා. 2017 දී 30%ක් ඉල්ලන් එයි. 30%ක් දෙනවා ඉල්ලන් එයි. 2018 20%ක් දෙනවා ඉල්ලන් එයි. අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ අවුරුද්ද මෙන්න මේක මේ අවුරුද්ද මේ අපි හිතුව එක්ස්පෙන්ස් එක අවුරුදු 3කදී ඉල්ලන් වෙන්න පුළුවන්. 2016 දී 2017 දී 2018 දී හරිද? ඒ අවුරුදු 3 ඉල්ලන් එන්න පුළුවන්. හරි. හරි. එතකොට මේ මෙන්න මේ පොසිෂන් එක බෙදලා යන්නේ මේ අවුරුදු 3ේදී. නේ? මේ පොඩ්ඩක් දාලා බලමු. මෙතන මේ years තියෙන්නේ. years මන් ජෙනරල් දාන්න. නැත්තම් ඔයගොල්ලෝ බලයි මොකද්ද මේ year කියලා. හරි. 2016 දී මේකෙන් 50%ක් ඉල්ලන් වෙනවානේ. ඒ කියන්නේ අපේ තියෙන මේ වැලියු එකෙන් 50%ක්. තියෙන්න මිලියන 1.50න් 50%ක්ම ඉල්ලන් වෙන 2016 දී. හරිද? ප්‍රොවිෂන් එකෙන්නේ. ප්‍රොවිෂන් එකෙන් 50%ක් නේ මම ගන්න ඕනේනේ. කන්ෆියුස් වෙන්න එපා. හරි. ඔයාලට මේ වීඩියෝ එක පොඩ්ඩක් හිමින් යනවා කියන පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා බලන් යන්න පුළුවන්. ඔයාලා වෙලා ඉදිරි කරගන්න. හරි. ඒකට මේකේ 2016 දී මෙන්න මේ 1 මිලියන 50,000න් 5,25,000ක් ඉල්ලන් එනවා. ඒ කියන්නේ කීයක්ද 50% නේ. 50%. හරිද? 2016 කීයක් ඉල්ලන් එනවද? 30%. 2018 20%. 30%. 30% ඉල්ලන් එන 2017 දී 2018 දී ඉල්ලන් එනවා 20%. 20%. හිතන හරි කියලා. හරි. එතකොට මේකෙන් බලන්න තියෙන්නේ 15%ක්. මම ලින්ක් කරලා ගන්නකොට මම ලින්ක් කරලා ගන්නෑ. ඔයගොල්ලන්ට පැහැදිලි නෙවෙයි කියලා. මේ මේකෙන් ඉල්ලන් එන්නේ මෙන්න මේ ගාන තමයි 2017 ඉල්ලන් එන්නේ. හරිද? දක්ව හයිලයිට් පාරක් දාලා ගමනේ. 2018 එන්නේ 18 ඉල්ලන් එන්නේ 120යි. ඒ කියන්නේ 1 මිලියන 50,000න් රුපියල් 120ක් තමයි ඉල්ලන් එන්නේ ආයේ. නැවත ඉල්ලන් එන්නේ. හරිද? මේ දෙකේ සම් එක මම පොඩ්ඩක් බලන්න මෙහෙම ක්ලික් කරලා හරියට වෙනවා 1,50,000 එනවා. හරිද? අපිට මේ ගාන මෙහෙම තියන්න බෑ. ඕගොල්ලන්ට දැන් මේ ළඟදී අපිට මේ බේසික් ෆයිනෑන්ස් එකේදී අපිට මොනවාද මේ ටයිම් වැලියු ඔෆ් මනි කිව්වනේ. මුදලේ ෂේ වෙනවා කිව්වනේ. එතකොට මේකට මුදලේ ෂේ වෙන එක වළක්වලා අපිට අනාගතයේදී ෆියුචර් කෑෂ් ෆ්ලෝ වල, ඒ කියන්නේ අනාගතේ හම්බෙන කෑෂ් ෆ්ලෝ වල අපිට අනාගතේ යන කෑෂ් ෆ්ලෝ වල නේ. ඒ කියන්නේ දැන් මේක 2015 වික්කට 2016 ඉල්ලන් එන්නේ. ඒ කියන්නේ අවුරුද්දක් පහුවෙලා ඉල්ලන් එන්නේ නේ. 2016 කියන්නේ අවුරුදු 2ක් පහුවෙලා. 2018 කියන්නේ අවුරුදු 3ක් පහුවෙලා. එතකොට අපිට අද ගන්න පුළුවන් මේ වැලියු එක නෙමෙයි තියෙන්නේ. එතකොට අපි 5,25,000ක අපි එක්ස්පෙන්ස් එකක් දරන් හිටියට තව අවුරුද්දකින් ඒක 5,25,000ක් ඇත්තටම වටින්නේ නැහැ. අර මිස් කිව්වා වගේ අර අපේ දෙන පාන් අපිට ඉස්සර රුපියල් 100ට පාන් ගෙඩි දෙකක් ගන්න පුළුවන් 50 ගානේ. ඒත් දැන් පාන් ගෙඩි 60යි හින්දාට පාන් එකක් වගේ තමයි ගන්න පුළුවන්. හරිද? ඒ වගේ. හරි. එතකොට මේ මුදලයාගේ අඩු වෙනවා. අපි කොහොමද ඒක බලන්නේ? අපි ඒකට ඕන වෙනවා මොකක්ද අපේ තියෙන ඩිස්කවුන්ට් රේට් එක ඕමනා වෙනවා. ඩිස්කවුන්ට් රේට් එක 100ට 6යි. නිකන් හරි ඔයාලට ප්‍රශ්නකදී කියනවා ඩිස්කවුන්ට් රේට් ඔෆ් ද ඉයර් 2015 100ට 6යි. 2016
8යි. 2008 110. එහෙම කියනකොට ගොඩක් ඩිස්කවුන්ට් රේට් දුන්නාම ඔයා තෝරගන්න ඕනේ. ඔයාගේ රිපෝටින් පීරියඩ් එකට අදාළ ඩිස්කවුන්ට් රේට් එක නිසා වෙන වෙනවා ගන්න යන්න එපා. ඒවා ඔයා සිංගල් අයින් කරලා දාන්න. ඔයා ගන්නේ 2015 ඩිස්කවුන්ට් රේට් එක තමයි හැම එකටම අදාළ කරගන්නේ. හරිද? 2015 එක මොකද්ද? 6%. හරි. ඔයගොල්ලෝ දන්නවා ඇති ෆියුචර් වැලියු එකක් කරන්ට් වැලියු එකක් කරන විදිය. හරිද? මොකක්ද විදිය? ඉක්වේෂන් තමයි future value into future value into 1 divide by 1 divide by පාරණක් අස්සේ 1 ධන r අහලා ඇති මම හිතන්නේ අහලා නැති වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. හරිද? 1 ධන r. ඒක තමයි මේ present value එක ගන්න equation එක. ඉතින් ලියා ගන්න පුළුවන්. හරි. දැන් ඒකේ මට ඔයාලට මම ඒක ඉක්ෂණ කෙටි කරලා එකපාර ගන්නවා. ඔයගොල්ලෝ මෙහෙම ඌරෙන් එක ඔයතර ඔයාලන්ට මේ ස්පීඩ්. හරිද? දැන් ඔයාලට මේ ෆියුචර් වැලියු එක එකකින් වැඩි කරන්න නැතුව ඔයාලට උඩ කෙලින් මේ ෆියුචර් වැලියු එක දැම්මම හරිනේ. හරිනේ. එතකොට ඔයාලට මේ එක දන ආර නැතුව එකපාර උත්තරයන් එහෙම දාන්න පුළුවන්. හරි කමන්නේ. එක දන ආර මේ ඉන්ටු අපේ තියෙන මොකද්ද? අපේ තියෙන මේ years ගාන. හරි. years ගාන කියන්නේ n. හරිද? මම කරලා පෙන්නන්නම්. මම ඔයාලන්ට නිකන් මැතමැටිකල් පෙන්නුවොත් මෙන්න මෙහෙම 5,25,000 බෙදනවා මොකෙන්ද? මකස්ස දානවා 1 ධන r. දැන් මෙතන r කියන්නේ මොකද්ද? 100ට 6නේ. 100ට 6 කියද්දි අපි 100ට 6 මෙතනින් දාන්න බෑනේ. අපි දාන්නේ මොකද්ද? 0.06. එහෙම තමයි percentage එක ඩෙසිමල් එකෙන් ලියන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? දැන් මේක මොකද්ද? 2015 ඉඳන් 2014 අවුරුදු කීයක් තියෙන්නේ? එක අවුරුද්දයි තියෙන්නේ. ඒ කියන්නේ මේක අවුරුද්ද 1. 2015 කියන්නේ 0 එක 2016 කියන්නේ පළවෙනි අවුරුද්ද. හරිද? මේ තමයි ගන්න. හරිද? මම දැන් මේක මැතමැටික්ස් අරන් පෙන්නන්න. හරිද? මම මෙතනින් ගහලා පෙන්නන්න. ඒක තමයි අපි උත්තරේ ගන්න එහෙම. 5,25,000 ඩිවයිඩ් කරනවා. බොටම්. හරි. ගොඩක් ටිකක් ඩිග් වේද දන්න වීඩියෝ එක කමන්නේ. 5,25,000 මොනවද කරන්නේ? ඩිවයිඩ් කරනවා. ඩිවයිඩ් කරනවා මොකෙන්ද? 1 ධන 0.06යි වර්ග ගාන කීයද? එක අවුරුද්දයි. නැද්ද? 4,95,289 කියන්නේ අපි ෆියුචර් එකේදී 5,25,000 ගෙව්වට ඒ කියන්නේ අපි වියදම් කරා වියදම් කරන්න ඉන්නවා වුණාට ඒකේ අද වැලියු එක 4,95,000. ඒ කියන්නේ ඒ අපිට එදා තියෙන වැලියු කියන්නේ අපිට දැන් මුදල ෂෙයා වෙලා තියෙන ආකාරයනේ. කියන්නේ අපිට එදා ඒ 5,25,000 අද වටින්නේ 4,95,000යි. හරිද? ප්‍රසන්ට් වැලියු එක ගන්න එහෙම. හරිද? හරි. මම තේරුම් මේක දිගේ මම කොපි පේස්ට් කරනවා. හරි. එතන මොකක්ද තියෙන්නේ? 315,000. දැන් මේ අනිවාර්යෙන් ඩිස්කවුන්ට් ෆැක්ටර් එකක් තිබ්බොත් අනිවාර්යෙන් ඩිස්කවුන්ට් කරන්න ඕනේ. හරිද? ඩිස්කවුන්ට් නොකර ගාන කරන්න යන්න එපා. මම ආයෙ ටයිප් කර කර ඉන්න යන්නේ නැහැ. හරිද? ටයිප් කරන වෙනස් කරලා ගන්නවා මම. දැන් මේකෙන් නම්
මේකෙන් දැන් මොකක්ද තියෙන්නේ 3,15,000 අපි බලනවා මේකට දාලා නේ මොකක්ද වෙනස් වෙන්නේ අවුරුද්ද මොකද ඒක දෙවෙනි අවුරුද්දේ හින්දා මේක year 2 නේ එතකොටනේ 2015 2014 අවුරුදු දෙකයි දෙවෙනි අවුරුද්ද නේ දැන් මෙතන year 3 එක අවුරුදු තුන්වෙනි අවුරුද්ද නේ එතකොට අපි දෙවෙනි අවුරුද්ද අපි දරන්න ඉන්න වියදම 3,15,000ක් වුණාට ඒක කියන්නේ අපි ඒක ෆියුචර් වැලියු එකනේ අනාගත මුදල් ප්‍රවාහය ගානනේ තියෙන්නේ ඒකේ අද වටිනාකම කීයද 2,80,000 ගාණක් කියන්නේ අපිට එච්චරක්ම යන්නේ අද වැලියු එක බැලුවාම නේ හරි දැන් අපි හිතන්නේ ඉස්සර නෑ ඕනේ කියන්නේ ඉස්සර අපි හිතුවනම් අද තියෙන පාන් ගන්න පුළුවන් විදිය නේ එතකොට තේරෙනවනේ පාන් එකයි ගන්න පුළුවන් ඉස්සර දෙයක් ගන්න පුළුවන් වුණා හරි ඒකයි එතනත් මම අරන් පෙන්නන්න ඊයකට ඔයගලන්ට මේ ගණ හදලා පෙන්නන්න පුළුවන් මගේ වීඩියෝ එකෙම ඩිපෙන්ඩ් වෙන්න එපා මම දන්නවා කොහොමද ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කියලා වීඩියෝ එකෙම ඒකට අපි තුන්වෙනි අවුරුද්දේ දරන් ඉන්න 2,10,000 වටින්නේ අද 1,76,000යි එතකොට මේක තමයි ඩිස්කවුන්ටඩ් වැලියු ටික හරිද හරි එතකොට අපි SOFP එකේදී පෙන්නුම් කරන්න අපි P&L එකේ warranty expenses කියලා දාන්නේ මෙන්න මේ වැලියු තුනේ එකතුව මම එකතුව ගන්න ඕගලන්ට එකතුව ගන්න calculate ෆාස්ට් කරන්න පුළුවන් මම මෙතන සම් එකකින් අරගන්න අවුලන්නේ ඒත් මේක තුනේ ගන්න තියෙන්නේ එතකොට 9,51,952ක් තමයි උත්තරේ එන්නේ කියන්නේ අපි ප්‍රොවිෂන් කරන්න ඕනේ මෙන්න මේ ගාන හරිද එහෙනම් අපේ ප්‍රොවිෂන් එකට මෙන්න මේ කොස්ට් එක යනවා හරිද ඒත් අපි මේ කොස්ට් එකේ වර්තමානයේ මේ තියෙන අනාගතයේ ධාරණ එකනේ ඒ අනාගත මුදල් ප්‍රවාහන 2018නේ ඒ අවුරුදු තුනනේ එතකොට මේකේ ප්‍රසන්ට් වැලියු එක තමයි මේ තියෙන්නේ එතකොට මේක තමයි අපේ P&L එකට දාන්නේ P&L එකට ඒ වගේම අපේ SOFP එකේ current liabilities වල foreign version කියලා පෙන්නන්නේ SOFP sorry financial version හරිද අපේ P&L එකේ warranty expense කියලා දාන්නේ මේක SOFP එකේ warranty provision කියලා දාන්නේ මේක දාන්නේ P&L එකේ දාන්නේ warranty provision කියලා SOFP එකේ දාන්නේ warranty P&L එකේ දාන්නේ warranty expense කියලා SOFP එකේ දාන්නේ warranty provision කියලා හරිනේ මොකක්ද දාන්න ප්‍රශ්නේ අපේ calculate the estimated cost for warranty provision හරිද මොකක්ද estimated cost එක මේ දෙන්නේ ඒක තමයි cost එක හරිද cost එක මේක උනාට අපි අපේ තියෙන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල පෙන්නන්නේ කොහොමද අපි මේක ඩිස්කවුන්ට් කරලායි පෙන්නන්නේ හරිද එතකොට අපි පෙන්නන්නේ මෙන්න මේ ගාන පෙන්නන්නේ මේ ගාන කොහෙටවත් යන්නේ මේක තමයි කොස්ට් එක මේක කොහෙටවත් යන්නේ මේක තමයි අපේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලට යන්නේ මම හිතනවා මේක තේරුණා කියලා හරි මේ වීඩියෝ දැනට විනාඩි 40 ගානක් ගිහලා තියෙනවා මම හින්දා අනිත් පාර්ට් එක තව වීඩියෝ එකකින් කරන්න හරිද හරි තව ප්‍රශ්න තියෙනවා මම කතා කරන්න මේක හරි අපි එහෙනම් අනිත් වීඩියෝ එකකින් හම්බෙමු නැත්නම් මේ වීඩියෝ එක දික් වුණාම ඔයගොල්ලන්ට බලන්න හිතෙන්නේ නැති වෙයි හරි අපි අනිත් වීඩියෝ එකකින් අපි අනිත් ටික කතා කරමු නැත්නම් මේක ඔයගොල්ලන්ට තේරුණා කියලා ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුළුවන් මට මැසේජ් එකක් දාලා හරි එහෙනම්